චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් ඔබ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාවේ පින්බල දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි ජානිකා විජේසිරිවර්ධන මහත්මිය ඇතුළු ඒ පින්වතුන් තමයි එකතු වෙලා අද මේ ධර්ම දේශනාවේ පින්බල දායකත්වය දරන්නේ. ඉන්ද්‍රාණි විජේසිරිවර්ධන මෑණියන්ගේ ජූනි මාස 27 වෙනි දිනට යෙදෙන 81 වෙනි ජන්මදිනයේ නිමිත්තෙන් ඒ ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ඒ වගේ මේ මෑණියන්ට පවතින ඒ රෝගාබාධ සියල්ල සුවපත් භාවයට පත් වේවා නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාවත් ජානිකා දියණිය කෝසල බෑණනුවන් සජිනි මිනිබිරිය ඇතුළු පවුල හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් වසර 12කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ජානිකා මහත්මියගේ පියාණන් වූ ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමි පුරුෂයාද වූ ජයන්ත විජේසිරිවර්ධන පියාණන්ට පරලෝ ජීවිතේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කිරීම ඒ පියාණන් ඇතුළු මිය පරලොව යන්නට යෙදුණු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් සංසාර දුකින් අත මිදේවා කියන ඒ ප්‍රාර්ථනාවෙන් තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ. ඉතින් එහෙමනම් මේ හැම දිනාටමත් බණ අහන ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද දවසේ පින්වතුනි අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ ජීවිතයේ තීරණාත්මක වෙලාවක ඔබ මම අපි කාටත් ජීවිතේ මරණාසන්න මොහොත කවදා කොතන කොයි මොහොතේ හෝ ඒ මොහොතට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා. එවැනි මොහොතක අපි කොහොමද කරපු පිනක් කුසලයක් බලවත් කරගෙන ධර්මයේ හිත පිහිටව ගන්න. මරණාසන්න මොහොතේ කොහොමද ධර්මයෙන් අපි ප්‍රයෝජනයක් ගන්න. අපි අහපු ධර්මයේ අපි කරලා තියෙන පින්කම් අපේ ජීවිත කාලේ පුරාම අපි වඩාගත් ගුණ ධර්ම මරණ මංචකේ බලවත් කරගන්නේ කොහොමද? අඩුම ගානේ සුගතියක හරි හිත පිහිටවාගෙන මරණාසන්න මොහොතේ අසරණ නොවි මරණ මංචකේ ධර්මයෙන් ආරක්ෂා කරගන්නේ කොහොමද කියන කාරණයයි අද දවසේ මේ ධර්මානුශාසනාවේ අපි කතා කරන්නේ. පින්වතුනි අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා නත්ති ජාත සමරණ උපන්නා වූ කිසිම කෙනෙකුට මේ ලෝකෙ නොමැරී ඉන්න නම් ක්‍රමයක් නැහැ කියලා. ඉපදුනා නම් ඒ කාන්තෙම කවදා කොතන කොයි මොහොතේ හෝ අපට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. නත්ති ජාත සමරණ. දැන් ඔබ හිතන්න රජවරු හිටියා. අද පොළොව හාරලවත් හොයන්න තියනවද? අපි දුටුගැමු රජුරුව ගැන කතා කරනවා. දුටුගැමු රජුරුවන්ගේ මාලිගාවක්වත් තිබ්බ තැනක්වත් අද පොළොව හාරලවත් තාම හොයාගන්න බැරි වුණා. හැබැයි අපේ පිනකට ඒ දුටුගැමු රජතුමා ඉදි කරපු ලෝවා මහපාය කණු ටික හරි අද ඉතුරු වෙලා තියෙනවා. රුවන්වැලි මහා සෑය මිරිසවැටි චෛත්‍ය වගේ ඒ දාග ඊට පස්සේ කීප වතාවක් ප්‍රතිසංස්කරණය කරමින් ඒ තිබිච්ච තැන්වල ආයමත්
ගොඩ නගලා අද ආයමත් මිනිස්සු වැඳුම් පිදුම් කරනවා. නමුත් ඒ පැරණි ගොඩ නැගිලි පැරණි රාජ සභහ ඒ රජවරු සිටුවරු හිටපු තැන් අද පොළොවට පස් වෙලා ගිහිල්ලා. ඔබ අහල ඇති අතීතේ සක්විති රජවරු ඉදලා තියෙනවා. අද පොළොව හාරලවත් හොයන්න තරක් නෑ. ඒ සක්විති රජවරුන්ගේ මාලිගා මහා පුදුම විස්තර අපි දේශනාවල අහල තියෙනවා. හැබැයි අද අපිට අද අපි ජීවත්වෙන්නේ ඒ අතීත රජවරු අතීත මුතුන් මිත්තෝ අපේ අතීත පරම්පරාගත ඥාතීන් සමහර වෙලාවට අපිම පොළොවට පස් වෙලා ගිය ඒ භූමිවල අද අපි ජීවත්වෙන. තව අවුරුදු 100ක් යනකොට මේ බණහන අපි කවුරුවත් ඔබ මමතිය අඩුගාන අපේ පස්්ටිකක් අලු ටිකක්ත් හොයාගන්න බැරි. මේක තමයි මේ ලෝකෙ තියෙන යථාර්ථය. ඒ නිසා ඉපදුනානං අපි හැම වෙලාම අපි කැමති වුණත් අකමැති වුණත් අපි නිරන්තරයෙන් සිහි කළ යුතු දෙයක් තමයි කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මුණ දෙන්න සිද්ධ වෙන. පිංහතුනි මරණයට වයස බේදයක් නෑ. මව්කුසවල් ඇතුළේ ලක්ෂ ගානක් දරුව මවකුසේ මිය යනවා. මේ ලෝකෙට දරුවෙක් හැටියට උපදින්නත් පෙර මවකුස ඇතුළෙම දරුව මැරෙනවා. සමහර දරුව උපදිනකොට දරුව මිය යනවා. සමහර දරුව ඉපදිලා ටික වෙලාවක් ඇතුළත අම්මල කිරි දෙනකොට එහෙම ඔඩොක්කුවේ අර දරුවගේ හුස්මටික යන. සමහර දරුව සෙල්ලං කර කර ඉන්නකොට තරුණ කාලේ මැදි වයසේ වයසට ගිහිල්ල අපට මැරෙන්න්න වයසක් දැන් හරියටම මෙන්න මේ වයසේ තමයි මෙයා මැරෙන්න කියලා එහෙම වයසක් නෑ. ඕනෙම මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ මේ මරණය සිහිකරමි භාවනාවක් වසයෙන් නිතර වඩන්න කිය. භාවනාවක් විදිහට. නිතර සිහි කරන්න කියනවා මරණයම. ඉහලට ගත්ත හුස්ම ටික පහලට හෙලන්න පෙර මගේ මරණී සිද්ධ වෙන්න පුළුවන්. කටට ගත්ත බට්ටික ගිලගන්න පෙර මගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට නිතර සිහි කර කර පය පැකිලිලා වැටිලා දැන් ඔබ හිතන්න අපි ගෙදරින් එලියට බැහල ගමනක් රසාාවට යනවා කොහයාරි ගමනක් යනවා කඩේට යනවා. ආපහු එනකං ඔය යන ගමනි මරණය සිද්ධ වෙන්න කොච්චරනං අවස්ථා තියෙනවා. මිනිස්සු පාරවල්ල මහා පාරය ඇදගෙන වැටල මැරෙනවා. පාර පයින්න ගිහිල හැප්පිලා මැරෙනවා. පාරය යනකොට ඉදිරියෙනුත් මරණය පසු පසිනුත් මරණය. ඉස්සරහින් ඇවිල්ල ඔබ හප්පගෙන යන්නත් පුළුවන් පිටිපස්සෙන් ඇවිල්ල හප්පගෙන යන්නත් පුළුව. මේ ජීවිතයේ අනතුරු මගහැර මගහැර අවුරුදු 60 කවුරුදු 50 60ක් ජීවත්වෙනවා කියලා කියන්නේ මහා පුදුම ඒකත් ජයග්‍රහණය. අපේ ජීවිතවල කොච්චරනං අපිට මරණය උරුම වෙච්ච ඒ අවස්ථාපි මගහැර ආපු ගමනත්. ඒ නිසා මරණය ගැන නිතර හිතන්න කවදක් කොත්තන කොයි මොහොතේ කුමන ආකාරයෙන් හෝ මගේ මරණය ඕනම තැනක සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිතර සිහි කරමින් අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න මහන්සිගන්න. පිංහතුනී මරණ සතිය කියන්නේ මැරිනවා වැඩක් නෑ මේ මොනුවත් කරලා වැඩක් නෑ මැරෙනවා කියලා එහෙම හිතන එකක් නෙමේ. සමහරු මරණය ගැන හිතපු ගමන් ඒ වචන කියනකොටම ඔළුවේ මවාගන්න වැරදි චිත්‍රයක්. ඔය මරණය ගැන ඕක කතා කරන්න හොඳ නෑ. එක නෙගෙටව් මේක රිනාත්මක චින්තනය. අන්නේ විදිහට මිනිස්සු මේ මරණය ගැන කතා කිරීම බොහොම අසුභවාදී කතා නොකළ යුතු දෙයක් හැටියට හිතනවා. දැන් අපි හිතම අපි මරණය ගැන කතා කරන්නෙම නෑ. ඒත් මැරෙනවද නැත් අපි කතා කළත් නොකළත් මැරෙනවා. එහෙමනම් අපි මරණය ගැන සිහි කරලා ඒ මරණාසන්න මොහොතේ අසරණ නොවෙන විදිහට අපි ගුණධර්ම වඩාගන්නවන අපි ධර්මී දියුණු කරනවන අපි අප්‍රමාදීව කුසල් රැස් කරනවන එහෙනම් අපි මරණ මංචක අසරණ වෙන්නේ. අපි මරණ මංචකය ගැන සිහි කරලා සැලසුම් සහගතව ජීවිතයේ ඒ මොහොතට මුණ දෙන්න ඕනේ ආකාරයට අපි ශක්තිමත් වෙලා ඉන්නේ. අපි සද්ධාවෙන් ශක්තිමත් වෙලා සීලාදී ගුණධර්ම තුළින් අපි ශක්තිමත් වෙලා දහම් දැනුවෙන් අපි ශක්තිමත් වෙලා අපි පින්දහම් කරලා කරපු පින්කන් සිහි කර කර
ඒ පින බලවත් කරගෙන පිනෙන් අපි ශක්තිමත් වෙලා අපි ධර්මය මෙනෙහි කරලා ලෝක ස්වභාවය සිහි කරලා මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි නේද කියලා අනිත්‍ය ගැන මෙනෙහි කරලා ඇතිකරගත් අවබෝධඥානෙන් අපි ශක්තිමත්වෙච්ච පිරිසක් නම් අපි මරණ මංචක අසරණ වෙන්නේ. පිංහතුනි මරණ මංචක අසරණ වෙන්නෙම අවිද්‍යාවෙන් වැහිච්ච තන්හාාවෙන් බැඳී ගිය මේ ලෝක ස්වභාවය ගැන දැනුමක් වැටහීමක් නැති තන්හාාවෙන් බැදිච්ච කෙනා හම්බෝ මං මේක දාලයන්නේ කොහොමද මට නම් මේ වදාල යන්න බෑ කියලා මේ පංච කාමයන් හිතෙන් අල්ල ගන්නවා හිතෙන් අල්ල ගත්තට ඒවැ ස්වභාවය ඒවත් නැති වෙලා යන අපි කැමති විදිහට පවත්වන්න පුළුවන් දෙයක් නෙමේ අනාත්මයි කියන්නේ ඒකයි ආත්මයි කියලා කියන්නේ තමාගේ වසගේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවනම් අපි ඒකට කෙන ආත්මයි මගේ දේවල් මෙසේ වේවා මෙසේ නොඒවා කියලා මට ඕන විදියට පවත්වන්න පුළුවන්නම් අන්න එතන ආත්ම දෘෂ්ටියක් ආත්ම සංඥාවක් ආත්මයක් තියෙනවා හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ සබ්බේ සංකාරා අනිච්චාති සියලු සංස්කාරයන් අනිත්‍යයි සබ්බේ සංකාරා දුක්ඛාති මේ සියලූම සංස්කාරයන් දුකයි සබ්බේ ධම්මානත්තාති මේ සියලු ධර්මයන් අනාත්මයි ඒම නම් මේ හැම දෙයක්ම අනාත්මයි මගේ ආත්මය කියලා මටෝන විදියට පවත්වන්න බෑ අපි හිතන අනේ මගේ දෙමවපි මාව අතහැරල යන්න එපා මගේ දරු මගේ ඇස් ඉදිරි පිට මේ විදිහට අවසන් ගමන්න යන්න නම් ඒ අයටනා සිද්ධ වෙන්න එපා මගේ ප්‍රියයන් මගෙන් වෙන් කරන්න එපා මේ අප්‍රියන්න එක්ක නම් මේ වගේ මිනිස්ව එක්කරන් ජීවිත එකතු වෙන සිද්ධ වෙන්න එපා ලෙඩ වෙන්න එපා වයසට යන්න එපා ඔහොම හිතනවා ඒ අපේ පැතුමක් හැබැයි යම් පිච්චන්න ලබෙති තම්පි දුක්කා අපි යමක් කැමතිද ඒ කැමතිද අපිට ඕන විදියට සිද්ධ වෙන්න කැමතිදේ නොලැබීමේ දුකත් ආර්ය සත්‍යයක් ඒක දුක්කාරි සත්‍යයට අයිති දෙයක් එනිසා පිංහතුනී දුක කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත කෙනෙ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාරි සත්‍ය ධර්මී තුළ දුක්කාරය සත්‍ය ඔබ පැහැදිලි කරගෙන වටහාගෙන හරියට නිරවුල් දැනුමක් ඇතිකව දුක ගැනවා අවබෝධ කරගත්ත වටහාගත්ත කෙනෙක් නම් අන්න ඔබ දන්නවා ජීවිතයේ මරණ මංචකයට සැලසුම් කරගන්න කොහොමද මරණාසන්න මොහොතේ අසරණ නොවෙන්න නම් අපි මොනවගේ ගුණ ධර්මද වඩාගන්න ඕනේ පිංගතුනි බණ ඇහුව කියලම බොහෝ දෙනෙකුට ගුණධර්ම වැඩෙන්නේ නෑ ඒකට හේතුව බණ අහනකොට අපි තුළ ඇති කරගත යුතු කරුණු තියෙනවා සමහරු බණහනව හරියට භාජනයක් මුණින් නවලා උඩින් වතුර වැක්කිරුව වගේ දැන් ඔබ හිතන්න මුට්ටියක් කාලයක් මොකක් හරි භාජනයක් තින මේ භාජනය මුණින් හරවලතිය උඩින් වතුර වක් කරනවා අරටික ඔක්කෝම ගලාගෙන පිටතට යන ඒ වගේ සමහරු වාඩි වෙලා බණැහුවට අහපු ධර්මය විමසන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයේදෙන් නැත්නම් තමන්ගේ ජීවිතය තුළින් ධර්මය ගලපලා තමන් තුළින් මෙනෙහි කරලා වටහාගන්න උත්සාහ කරන්න නැත්නම් ඒක හරියට භාජනයක් මුණින් නවල වතුර වැැක්කිරුව වගේ සමහරු අහපු බණ ටික වාඩි වෙලා නැගිටිනකොට අර ඔඩොක්කුවේ තිබ්බ දෙයක් බිමට අතහැරිය වගේ නැකිටිනකොට ඔඩොක්කුවේ යමක් තියාගෙන ඉදර නැකිට්ටහම අර ටික බිම වැටෙන අන්නේ වගේ සමහරු බණ ඇහුවට ප්‍රායෝගික ජීවිතේටේ ධර්මය එකතු වෙලා නැත්නම් ඒ කෙනාට මරණාසන්න මොහොතේ ධර්මය සිහි කරගෙන ධර්මයෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්නවා කෙනෙක ලේසි දෙයක් නෙමේ අපි දන්නවා සමහරය අපේ ආච්චිල සීයල අපේ අම්මල තාත්තල අපේ ඉතිහාසේ අපි බොහෝ චරිත දිහා ඔබ මේ බණහන අතරතුර ඔබ නුවනින් විමසල බලන් ඔවුන්ගේ ජීවිත ගතවෙන ආකාරය ඔවුන්ගේ සිතුම් පැතුම් හැබැයි ඒ අයි පුංචි කාලී දං ඇහුවොත් කියයි පොඩි කාලේ ඉඳං අපි පන්සල් ගිය අපි පෝයට සිල් ගත්තා අවුරුදු 40ක් තිස්සේ 50ක් තිස්සේ ආච්චි අම්මලගේ අම්මලා ඉඳං අපි පොඩි කාලේ ඉඳන් සිල් ගන්න එක්කන් ගියා අපි හැම පෝයටම සිල් ගත්තකේ කලාතුරකින් උනක් අසනීපයක් හැදිලා ලෙඩක් වෙච්ච දවසක බැරි වුණොත් මිසක් අපේ ජීවිතේ අපි මෙච්චර කල් සිල් ගත්තා බණ ඇහුවා පින්කම් කරා කටින පින්කම් කරා බෝධි පූජා තිබ්බා එතකොට මේ වගේ
කරපු පින් ටිකකුත් තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට ලෙඩක් හැදුනහම ඕක අමතකන. අපි හිතමු කාටත් ලෙඩක් හැදෙනවා. මේ කොච්චර පින් කරත් ලෙඩ හැදෙනවා, පින් නොකරත් ලෙඩ හැදෙනවා. අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්. දැන් බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා නම් අය අපි ලෙඩ වෙන හැටි අහන දෙයක්ද? සාරා සංකීය කල්ප ලක්ෂයක් පාරමී පුරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කළ මේ තුන් ලෝකෙම පහළ වෙච්ච පින්වන්තම කෙනා. ඒ නිසා අපි උන්වහන්සේට කියන භගවා භාග්‍යවන්තම කෙනා, පින්වන්තම කෙනා. හැබැයි උන්වහන්සේත් ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. උන්වහන්සේටත් කර්මජ රෝග හැටියට කොන්දේ අමාරුවක් තිබ්බා කියනවා. ඔළුවේ කැක්කුමක් විටින් විට ඇති වුණා කියනවා. බුදුරජාණන් වහන්සේට බඩේ අමාරුවක්, මාරාන්තික බඩේ අමාරුවක් වැළදිච්ච බව දේශනාවල සඳහන් වෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රය ඔබ නිතර බණට අහලා ඇති. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න යන ගමනේ උන්වහන්සේට ලේත් සමග බඩේලිය ගියා. ඒ අර බඩේ අමාරුව වැඩි වෙලා උස්සන්න වෙලා බඩේලිය යනවා, ලේ යන්නේ. දැන් හිතන්න, බුදුරජාණන් වහන්සේ ගිලන් වුණා, ලෙඩ වුණා. උන්වහන්සේත් වයසට ගියා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරට බුදු මුවින්ම දේශනා කරන, ආනන්ද, දැන් මේ ශරීරය හරියට ජග්ගර සකටන් දිරාගිය කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පාරි පිරිසකර කරලා ඇදගෙන යන්නේ යම්සේද. දැන් මේ ශරීරය පවත්වගෙන යන්නේ ඒ විදිහට තමයි කියන තථාගතයන් වහන්සේ. එහෙමනම් අපිට පේනවා උන්වහන්සේට ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. එහෙමනම් ඔබ මම අපි කවුරුත් වයසට යනවා, ලෙඩ වෙනවා. උපන්නා වූ සෑම සත්වයෙකුටම මේ ධර්මතාවය පොදුයි. මනුස්සෙක් වේවා, සතෙක් වේවා, දෙවියෙක් බ්‍රහ්මයෙක් වේවා, දෙවියොත් වයසට යනවා. ධර්මයේ සඳහන් වෙනවා දෙවියන්ගේ ජරාවට පත්වීම කියන්නේ මේ මනුස්සයන්ගේ ශරීරවලට වඩා වෙනස්. හැබැයි දෙවියන්ගේ ශරීර සියුම් ශරීර, ඕපපාතිකව පහළ වෙන දිව්‍ය මේ ශරීර, ඒ දෙවියන්ගේ ජරාවට පත්වීම කියලා කියන්නේ දෙවියන්ගේ අර දීප්තිමත් දිව්‍ය ශරීර දුර්වර්ණ වෙලා යනවා. දෙවියන් පැළඳගෙන ඉන්න මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. ඒ අයගේ දිව්‍ය ශරීරවලින් දහඩිය වැగిරෙන්න පටන් ගන්නවා. විමානවල සිත්තලවන් නැතුව යනවා. මෙන්න මේ වගේ සලකුණු ලකුණු පහළ වෙනකොට අන්න අනිත් දෙවිවරු දැනගන්නවා දැන් මෙයාගේ ආයුෂ ඉවරයි, දැන් මෙයා චුත වෙන්න ආසන්න වෙන්නේ, මේ ජරාවට පත් වෙනවා, දැන් මෙයා දිව්‍ය ලෝකෙන් චුත වෙන්න යන්නේ කියන ලකුණු ඒ වගේ පහළ වෙනවා. එහෙමනම් අපිට පේනවා මනුස් කවුද ඉපදුනේ? උපන්නා වූ සෑම සත්වයෙක්ම නත්ති ජාත සමරණ, නොමැරී ඉන්න ක්‍රමයක් ලෝකෙ නෑ. එහෙමනම් පින්වතුනි, මේ ධර්මතාවය තුළ අපි කොහොමද මරණාසන්න මොහොතක අපේ ජීවිතයක් ධර්මය තුළින් සැලසුම් කරගන්න? මේක ඉතාම වැදගත් දෙයක්. බුදුරජාණන් දැන් අපි හිතමු මෙහෙම, අපි කවුරුත් මැරෙන්නේ සෝවාන් වෙලාම නම් අපිට ආය අමුතුවෙන් සැලසුම් කරත් නැතත් අපි සතර අපායෙන් මිදිලා. ඔබ අහලා ඇති සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයාගේ ලක්ෂණ. කෙනෙක් සෝවාන් ඵලයට පත් වෙනවා සමගම අපායගාමී අකුසල් සියල්ල ඔහු තුලින් ප්‍රහාණය වෙලා යනවා. ඔහු අපායේ උපදිනවා කියන එක, සෝවාන් වෙච්ච කෙනෙක් සතර අපායකට වැටෙනවා කියන එක සිද්ධ නොවන දෙයක්. ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. උපරිම ආත්ම 7යි. නතේ භවං අට්ඨමං ආදීයති. 8 වෙනි භවයක උපදින්නෙම නැහැ. ආත්ම 7ක් ඇතුළත ඉතිරි මාර්ගඵල අවබෝධ කරගෙන සංසාර ගමන අවසන් කළ පිරිනිවන් පානවා. ඒ තමයි සෝවාන් වෙච්ච පුද්ගලයාගේ ලක්ෂණ. එහෙමනම් සෝවාන් වෙච්ච කෙනා ඒකාන්තයෙන් සුගතියේ දෙව්ලොව හෝ මනුලොව කාම ලෝකේ සුගතියක උපදින. බොහෝ දුරට දිව්‍ය ලෝකවල තමයි උපදින්නේ. එහෙමනම් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ මරණාසන්න මොහොතේ කුමක් වෙයිද, මොකක් වෙයිද, එහෙම ලොකු බයක් නැහැ. ඔහු ඒකාන්තයෙන් සුගතිය උපදිනවාමයි. හැබැයි සෝවාන් මට්ටමින් පහළ ඉන්න කෙනා, පෘථග්ජන මට්ටමේ ඉන්න කෙනාට බණ ඇහුවත් ඔන්න ඔය අනතුර තියෙනවා. එයා බණ අහනවා, සිල් ගන්නවා, පින්කම් කරනවා, භාවනාත් කරනවා. ටික ටික මේ ගුණධර්ම වඩාගෙන යනවා. එයා සෝවාන් මාර්ගේ වඩාගෙන යන්නේ මේ. එයාගෙන් ඇහුවොත් ඇයි ඔයා සිල් ගන්නේ? ඇයි ඔයා මෙච්චර මේ බණ අහන්නේ?
ඇයි මේ දම්පින්කං කරන්න ඇයිවා භාවනා කරන්න මොකදට මෙච්චර දහම් දැනුමක් ඇති කරගන්න ඔයා උත්සාහ කරන්න එදකොට බොහෝ දෙනෙක් කියන වනේ කොහොමහරි සෝවාන්වත් වෙන්න ඕන මේ ජීවිතය අවසන් වෙන්න කලින් අනේ සෝවාන්වත් වෙන්න තියෙනවනම් එහෙම පැතුමක් ඒ වගේ අපේක්ෂාවක් බොහෝ දෙනෙක්ගේ හිතේ තියෙන හැබැයි අපේක්ෂාව තිබුණට අපි කැමති විදියට අපිට ඕන විදිහට ධර්මාවබෝධය ලැබෙන්නේ ඒ ධර්මය අවබෝධ වෙන්නෙත් හේතුවක පලයක් හැටියට ඒ හේතු අපි තුළ වැඩිලන සීල සමාධි ප්‍රඥා අපි වඩනවනම් අන්නේ මාර්ගයේ වඩනකොට ධර්මාවබෝධය ලැබෙනවා එක හේතුවක පලයක් හේතු පල ධර්මතාවයක් තිය අපි දුක අවබෝධ කරන්නේ යම් ප්‍රමාණයකටද ඒ ප්‍රමාණයටම තන්හාව ප්‍රහාණය වෙනවා නිවන සාක්ෂාත් වෙනවා සීල සමාධි ප්‍රඥා වසයෙන් ඒ ප්‍රමාණයට මාර්ගය අපි තුළ වැඩෙනවා ඒ නිසා මේ අපි විසින් කරක බුදුරජාණන් වහන්සේ පෙන්වත් තුම්හි කිච්චං ආතප්පා මහනෙනී ඔබමයි මේ දේ කරගත යුත්තේ අක්කාතාරෝ තතාගතා බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා පාර පෙන්නනවා මඟ කියල දෙනවා විතරයි මේ ධර්මය අවබෝධ කරගත යුත්තේ තමා විසින්මයි බලෙන් කාවත් මෙන්න ඔයා සෝවාන් වෙන්න ඔන්න ඔයාට සෝවාන් පලේ එහෙම දෙන්න පුළුවන්කමක් නෑ ඔයා සකදාගාමීන්න කැමතිද ඔන්න ඔයාවමන් සකදාගාමි කරා කියලා එහෙම දෙන්න පුළුවන්කමක් නෑ එහෙම පුළුවන්නම් මාර්ග පල බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ තමයි මහා කාරුණික මේ ලෝක සත්‍යයන් ගැන උන්වහන්සේගේ හදවතේ තමයි මහා කරුණාව පැන නැග ඒ නිසා මේ බුද්ධ දේශනාවෙන් පරිබාහිරව මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයෙන් පරිබාහිරව කෙටි ක්‍රම නිවන් දකින්න සරල ක්‍රම හොයන්න යනවා කියන්නේ අපි අමාරු වැටෙන් තැන බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි අපිට ඉක්මනින් කෙටියෙන් ලේසියෙන් නිවන් දකින්න තව ක්‍රමයක් තියෙනවනම් ඒක බුදුරජාණන් වහන්සේ කාන්තෙන් අපිට දේශනා කරනවා පිංහතුනි අද මේ ධර්මාණු ශාසනාව අපි විශේසින් පෙන්නල දෙන්න ඔබට මේ මරණාසන්න මොහොතක අපි ඒ මොහොතේ කොහොමද අපි කරපු පිනක් කුසලයක් සිහි කරගන්න මං ඔබට උදාහරණයක් යන දුටුගැම රජ්ජුරුව ගැන ඔබ දන්නවා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහා සෑ හැදුව මහා පින්කම අද තුන් ලෝකෙම තියෙන පූජනීයම වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩඉන්න උත්තම සෑයි රුවන්වැලි මහා සෑයි ඊළඟට යුද්ධ අවසන් කරලා දුටුගැමු රජතුමා මිරිස වැටි මහා සෑය හැදුව ජයකොන්තේ යුද පෙරමුණ ඉදිරියෙන් අරගෙනගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ මේ ජයකොන්තේ නිදන් කරලා මිරිස වැටි මහා සෑය හැදුව ශාල පින ඊළඟට යුද්ධ අවසන් වෙච්ච ගමන් දුටුගම රජතුමා මහරහත්තන් වහන්සේලා සංඝයා කැඳවල උන්වහන්සේලාට කියන ස්වාමීනි ඔබහන්සේලා මේ අවුරුදු ගානක් පුරාම යුද්ධයෙන් බොහෝ පීඩාවින්ද ඔබහන්සේලාට හරියට විනේ කර්ම පෝය කර්ම ඒ ශාසනික වත් පිළිවෙත් පුරාගන්න සමහර වෙලාවට මේ යුද මේ කාලෙ මග හැරෙන් නැති ඔබහන්සේලාට මම ඒ විනේ කර්ම පෝය කර්ම ශාසනික කටයුතු වෙනුවෙන් දිවිය මාලිකාවක් වගේ පෝයගයක් මං කරලා දෙනු. සාමීනයකට දෙව්ලොවින්ම මට ලස්සන සැලැස්මක් ඔබහන්සේලා කැමති විදිහට මට පෙන්න්න කිය මට ගෙනහල ඉදිරිපත් කරන්න. ඒ විදිහට මං දක්ෂ වඩු යොදෝලා ඔබහන්සේලාට පෝයගයක් උපෝසතාගාරයක් කරලා පූජ කරන. ඉරිදි බල සම්පන්න රහතන් වහන්සේලා සාකච්ඡා කළ උන්වහන්සේලාට නම දෙව්ලෝට වැඩම කරා. තවතිසා දිවිය ලෝකෙ බිහිරණී කියෙන දිව්‍යාංගනාවට පහළ වෙච්ච ලස්සන දිවිය විමානයක් තිබුණ. නව මහල් දිවිය ප්‍රාසාදය. මෙන්න මේ ප්‍රාසාදය සැලැස්ම මහරහතන් වහන්සේ නමක් සැලසුම් කරගෙන ඒක සටහන් කරගෙන සිතුවම් කරගෙන ඇවිල්ල රජතුමාට දුන්න රජතුමනි මේ දෙව්ලොව බිහිරණී කෙන දිව්‍යාංගනාවට පහළ වෙලා තියෙන දිවිය විමානි සැලස්ම. මේ වගේ සැලැස්මකින් පුළුවන් ප්‍රමාණයට මනුලෝ අපි වඩුවන් දම්මල දක්ෂ සිල්පීන් ලවා මේ හැඩින් යුක්ත උපෝසතාකාරයක් සංඝයාට කරලා පූජ කරන්න පුළුවන්නම් හොඳයි කියව. දුටුගැමු රජතුමා
දක්ෂම නිර්මාණ ශිල්පීන් කැඳවලා ඉක්මනින්ම නවමහල් ප්‍රාසාදයක් හැටියට ලෝවා මහපාය කරවලා සංඝයාට පෝය කරන්න උපෝසථාගාරයක් හැටියට පූජා කරා. දැන් මේවා කොච්චර මහා පින්කන්ද කියලා හිතන්න. ඊළඟට දන් දුන්න, මහා පින්කම් කරා, සංඝයාට උදව් උපකාර කරා. හැබැයි දැන් මේ පින්කම් කරගෙන මේ විදිහට ආවට ඊට කලින් දුටුගැමුණු රජතුමාගේ චරිත යම් යම් තද ලක්ෂණ, බොහොම හිතුවක්කාර ලක්ෂණ, තමන්ගේ පිය රජ්ජුරුවන්ට පවා එකඟ නොවෙච්ච ඔබහල ඇති දුටුගැමුණු කුමාරය තමන්ගේ පිය රජ්ජුරුවන්ටත් කාන්තා ඇදුම් යවල තමයි පැරල ගිහිල හැඟිලත් හිටිය කාලය. යුද්ධ කරන්න නැති නිසා. එතකොට මිනිස්සු කිව්වේ මෙයා දුෂ්ටගාමනී, මෙයා බොහොම දුෂ්ටයි, මෙයා බොහොම හිතුවක්කාරයි, දෙමව්පියන්ටවත් කීකරු නැති කෙනෙක්. දෙමව්පියන්වත් අතහැල්ලා කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ මරණීටවත් ආවෙන. ඔහොම තමයි මිනිස්සු කිව්වේ. ඒ කාලේ මේ හැංගිලා හිටිය බයට. එතකොට අවසානයේ රජකම වෙනුවෙන් තමන්ගේ සහෝදරයත් එක්ක යුද්ධත් කර. සද්ධාතිස්ස රජ්ජුරුව දුටුගැමුණු කුමාරය දෙන්න යුද්ධ කරගත්තා. රජකම වෙනුවෙන් කීප වතාව. ඒ දෙන්නගේ යුද්ධවලට මැදිවිලත් මිනිස්සු මැරුම් කෑව. එතකොට මේ චරිතයේ අර යුද්ධ මේ මානසිකත්වය ඊළඟට යුද්ධ වෙලාව දැන් ඔය හැම චරිතයක් තුළම ගත්තෝ සුදු කලුවේ දෙපැත්තම අපිට හොඳ නරක යහපත අයහපත ඒ ලක්ෂණ ඒ චරිතවල බෝධිසත්ව චරිත වුණත් මේ පාරමී පුරාගෙන යන බෝධිසත්වයෙක් ඔය. මෛත්‍රී බුද්ධ ශාසනය අග සව තනතුර ප්‍රාර්ථනා කරගෙන යන මහා පින්වන්ත කෙනා. හැබැයි මතක තියාගන්න ජීවිතයේ අපි කාගේ ජීවිතවල හරි වැරදිච්ච තැන් ඕන තරන් ඇති. ඒ සියල්ල ඒවා හිත හිතා මං මෙහෙම පව්කම් කරා, යෝ මං මෙහෙම පව්කම් කරා, ඒ කාල නොදන්න කාලෙ මෙහෙම පව් වැඩ කරා, ඕවා හිත හිත ඉන්නේ. මේ බුද්ධ ශාසනයේ දියුණුව කරා යන ශ්‍රාවකයා සබ්බ පාපස් සකරන සියලු පාපි අකුසල් වලින් වලකිනවා. ඒ වලකිනා විතරක් නෙමේ පෙර වැරදි අකුසල් හිතෙනුත් බැහැර කරනවා. ඒවා හිත හිතෙන් වඩන්න ඒවා හිතෙන් පවා බැහැර කරලදාන්න. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරනවා, කුසල් වඩනවා, පුුණ්‍යගාමී කුසලගාමී මාර්ගයක් පුරුදු කරනවා. ඒව තමයි හිතන්නේ. මං මෙහෙම පින් කරා, මං මේ වගේ පින් කරා, මගේ ජීවිතේ මං මෙහෙම පින් කරගත්තා. ඒ පින හිතන්න පින බලවත් වෙනවා. පින බොහෝම බලවත් වෙනවා. පින හිතන්න සචිත්ත පරියෝධපන තමන්ගේ හිත දමනය කරගන්න. අර අකුසල්වලට බලවත් වෙන්න ඉඩ නොදී කුසල් බලවත් කරමින් හිත දමනය කරනවා. එක භාවනාවෙනුත් කරන. සමත විදර්ශනා භාවනාවලින් හිත දමනය කිරීම ඉහලින්ම කරගන්න පුළුවන්. ඒ තම් බුද්ධානු ශාසනම් මේක තමයි බුදුරජාණන් වහන්සේලා අපිට පෙන්නන අනුශාසනා. එතකොට අපි දුටුගැමුණු රජ්ජුරුව ගැන කතා කරේ ඔය රජතුමා ඔය මහා පින්කං කරාට රුවන්වැලි මහා සෑය අවසාන කාලෙ වෙනකොට අන්තිම තාම හදල ඉවර කරන්න හම්බුනෙත් නෑ. හතරැස් කොටුවේ වැඩ අවසන් වුණා පමණයි රජ්ජුරුව ලෙඩ ඇඳට වැටුණ. මරණාසන්න වුණා. රජ්ජුරුවොත් සදාකාලික ඉන්න රජෙක් නෙමේ. දුටුගැමුණු රජ්ජුරුව වුණත් මොන රජ්ජුරුව වුණත් ඉපදුනානං ලෙඩ වෙනවා, වයසට යනවා, කවදක් ඔත්තන කොයි මොහොතේ හෝ මරණයට මුණ දෙන්න සිද්ධ වෙනවා. රුවන්වැලි සෑය හැදුවත් මොන තරං චෛත්‍ය හැදුවත් ඒ රජ්ජුරුවන්ටත් ලෝක ධර්මතාවය උරුමයි. රාජකීය වෛද්‍යවරු ගෙන්නලා ප්‍රතිකාර කෙරෙව්ව. හැබැයි වෛද්‍යවරු කිව්ව රජතුමාගේ තත්ත්වය දවසින් දවස හොඳ අතට නෙමෙයි හැරෙන්. රජ්ජුරුවන්ට අවසාන මොහොත මේ රජ්ජුරුවන්ගේ ලංවෙන් ඉක්මනට දිගා මඩුල්ලේ හිටපු තිස්ස කුමාරය අනුරාධපුරයට කැඳවලා රජකම දුන්න. දුටුගැමුණු රජ්ජුරුවෝ ඇදේ ඉඳගෙන කියනවා මලනුවනේ මගේ අන්තිම හුස්ම ටික යන්න කලින් මේ රුවන්වැලි මහා සෑය වැඩ අවසන් කළනේ මට පේන්න සලස්සපන් මල්ලිය කියෝ. සද්ධාතිස්ස රජතුමා ඉක්මනින් මහා සෑය වැඩ කෙරෙව්වා. අවසාන ටික දැනගත්ත රාජකීය වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව තවනන් දවස් කීපයක් දුටුගැමුණු රජ්ජුරුවෝ ජීවත්වෙන එකක් නෑ. ඒ නිසා අන්තිම වෙලාවේ කොත් කැරැල්ල මේ හරිය මේ කොත මුදුල් කොතනට යනකම් කොත් කැරැල්ල
ලී දඩු තියලා වටේට බැඳලා සුදුරෙදි ඔත්තලා අන්තිම ටික රෙදිවලින් ඔත්තල මවල හැදුව ඉවරයි වගේ පල්ලෙහැයින් බලකොට ඉවරයි වගේ පේනු මහා සෑ හැබැයි උඩ තාම කොත් කැරැල්ලි වැඩ අවසන්නේ මේ විදිහට වැඩ ටික ඉවරයි වගේ සම්පූර්ණයෙන්ම ඒ ටික හදලා ගිහින් කිව් අයියන්ඩිය මහා සෑ වැඩ අවසන් කරා අනේ මා උත්සගෙන පලයල්ලා කිව ඉක්මනට මහා සෑ බලන්න මට මළුවට උත්සං යන්න කිය අමාත්‍යවරු එක්ක ඇද පිටිම උත්සගෙන දුඩුගැමුණු රජ්ජුරුවන්ව මළුවට මහා සෑ මළුවට එක් කරගෙනාව ඈතට සුදෝ සුදුවට මහා සෑ පේනවා සාධු කාරදිදී සතුටෙන් වන්දනා කර මළුවට උත්සංආවට පස්සෙ කීවානේ මා උත්සගෙන ප්‍රදක්ෂිනාකරෝ පල්ලාකය මේ මහා සෑ වටේට මා උත්සගෙන යන්න බුදුගුණ කියා මහා සෑ දිහා බලාගෙන පුදුම සතුටකින් තමන් කරපු පින් අනුමෝදන් වුණා ඔය අතරේ අමාත්‍යවරයකුට මතක් වුණා රජ්ජුරුවගේ පින් පොත මාලිගාවෙදි දිනපතා නිතර සිදුකරපු පින්කම් පොතක ලියලියා තිබ්බ ඔහු දුවගෙන ගිහිල්ලා පින් පොතත් අරගෙනාව තැ රජ්ජුරුවන්ට හොඳට අමාරුයි මළුවේ කෙලවරකින් මාව තියන්නකි වැඳ පිටිම් එක පැත්තකට හැරෙනකොට ඈතින් පේනවා ලොවා මහපාය සංඝයා වෙනුවෙන් හදල පූජා කරපු පෝසතාගාරි සාධු කාරදීල ඒ දිහාට වන්දනා කර අනි පැත්තට හැරිලා හිස යන්තන් ඔසවල බලනකොට ඈතින් පේනවා මිරිස්ස වැටි මහා සෑය ජයකොන්ත නිදන් කරලා හදපුේ චෛත්‍යය සාධු කාරදීලා වන්දනා කරරුවන් වැලි මහා සෑදිහා බලාගෙන වැඳගත්තා. අර අමාත්‍යවරයා ළඟ ඉඳගෙන් දුටුගැමු රජ්ජුරෝ කරපු පින්කා රජතුමාට මතකද රජ්ජුරුව මෙහෙම පින් කර රජ්ජුරුවන්ට මතකේ රජතුමා මෙහෙම පින්කං කර රජතුමා මේ වගේ පින් කරා නේද කියලා අර කරපු පින්කං එක පින්පොත පෙරල සිහි කරනවා රජ්ජුරුව සාධු කාරදිදි අර පින් සිහි කරනවා. ඔහොම පින්පොත කියවනකොට මහරහතන් වහන්සේලාට දෙවියන් දැනුන් දුන්නා රජතුමාගේ මරණාසන්න මොහොත. බොහෝ රහතන් වහන්සේලා භාවනාවෙන් මේක දැක්කා. ඒ රහතන් වහන්සේලා අහසිම්ම මළුවට වැඩම කරා. බොහෝ රහතන් වහන්සේලා අහසිම් මළුවට වැඩිය. ඒ අතර තේරපුත්තාවේ මහරහතන් වහන්සේ අර යුද්ධ පෙරමුණේදා දස මහයෝධය අතර ඉඳලා පස්සේ පැවිදිවෙලා රහත් වුණ. උන්වහන්සේ සඟ පිරිස පිරිවරාගෙන වැඩිය. මේ රහතන් වහන්සේලා පිරිත් කියනවා. ඒ පිරිත් කියදේ රජතුමා වැදගෙන පිරිත් අහනවා කරපු පින් පොතේ පින්කන් සිහි කරන. රජ්ජුරුවන්ට අහසේ පේනවා දිවිය රත හයක්. අහසේ ලස්සන දෙවිවරු දිවිය රතවලින් ඇවිල්ලා. දිවිය මල්මාලා පැළඳගත්ත දෙවිවරු දිවිය රතවල ඉඳං අහසේ ඉඳං රජ්ජුරුවට අඩගහන රජතුමා අපේ දිවිය ලෝකෙටෙන්. රජතුමා අපි ළඟටෙන් අපේ දිවිය ලෝකෙටයක්. ඊළඟ දිවිය රතේ ඉන්න දෙවරු කියන නෑනෑ රජ්ජුරු අපේ දිවිය ලෝකෙටයක්. ඒ දිවිය ලෝකවලට දෙවරු රජ්ජුරුවන්ව එක්කං යන්න අඩගහන. ඔය වෙලාවේ දැන් රහතන් වහන්සේලා පිරිත් කියන අතරේ දුටුගැවු රජ්ජුරුව අර දෙවියන්ට අතින් සංඥාවක් කර පොඩ්ඩක් කොහොම ඉන්න මං මේ පිරිත් අහනෝ කරදර කරන්න එපාකිව. මේ වටපිටාව හිටපු අනිත් අය මිනිස්සු රාජකය සේවකවන් රජ්ජුරුව දිහා බලන් හිටපු අයට හිතුනා මේ අතින් මොනවද මේ පිරිත් කියනකොට මේ අතින් කියන්නේ පිරිත් කියන්න එපා කියලද මේ අතපය හොල්ලන්න. අනි රජතුමා මෙච්චර පින්කරපු රජ්ජුරුව මරණ මංචකයේ සිහිමුලා වනාදී කියලා සමහර අයට එහෙම හිතුනා. තේරපුත්තාබි මහරහතන් වහන්සේ දැක්කාස් රජ්ජුරුව වටේ ඉන්න රාජකය පිරිස සමහරය රජ්ජුරුවන්ව සැක කර මරණ මංචකයේ සිහිමුලා වනා නේද කියල වැරදි අදහසක් ඇති වුණ. මෙතනම මේක සත්‍ය හෙළි කළ යුතුයි කියලා උන්වහන්සේ මල්මාලා හයක් ඉල්ලගෙන අධිෂ්ඨාන කරලා දුටුගැම රජ්ජුරුවන්ට අතගස්සලා මේ මල්මාලා හය අහසට විසි කරන්න කියව. උන්වහන්සේ අධිෂ්ඨාන කරාර අහසේ දිවිය රත හයේම මල්මාලා හය අහසට පැනනැගල වෙන අහසි දැවටේවා කියලා. හර මල් අහසට වීසි කරනකොට මල් මාලාවම අහසට පැනනැක්ක. දිවිය රතවල දැවටුනා. දැම් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියම් පේනෙත් නෑ දිවිය රත පේනෙත් නෑ හැබැයි අහස එල්ලිලා තියෙන මල් මාලා පේනවා. මල් මාලා හයක් අහස එල්ලිලා තියෙනවා වැටෙන් නැතුව.
අන්න මිනිස්සු දැනගත්තා සැක දුරු වුණා මිනිස්සු සාධකාර දෙන්න පටන් ගත්තා අපේ රජ්ජුරුව හරි පින්වන්තයි. මේ මහා සෑවල් හදපු මේ රජ්ජුරුව දිවිය ලෝකෙට එක්කරගෙන යන්න දෙවිවරු ඇවිල්ලා කියල මිනිස්සු සාධකාරදිදී සතුට වුණ. දුටුගැම රජ්ජුරුව පිරිත් අහල අවසන් වෙලා තේර පුත්තාබි මහරහත්තන් වහන්සකින් අහනුව ස්වාමීනී මේ දෙවියන් අහසේ දිවිය රත හයකින් මට අඩ ගහනු. මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්නේ මේ වෙනකොට මොන දිවිය ලෝකෙද කියලැහව. උන්වහන්සේ දිවසිම් බල්ලකින රජතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු ඒ බුද්ධ ශාසනයේ පෙරුම් පුරණේ බෝධි සත්ත දෙවුරු බෝසතාණන් වහන්සේලා දෙව්ලෝ උපදින්න තුසිත දෙව්ලෝ. මෛත්‍රී බෝසතාණන් වහන්සේත් මේ වෙනකොට තුසිත දෙව්ලෝ බෝසත් දෙවුරු පිරිවරා වැඩඉන්න. දුටුගමුල් රජතුමයි වෙලා විසාදු කාරදීලා හිත පිහිටවා ගත්ත මමත් ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න තුසිත දිවිය තලයේම උපදිනවා කළ හිත පිහිටවා ගත්තා. එහෙම මහා සෑදිහා බලාගෙන සතුටින් අන්තිම හුස්ම පොද වාතලයට මුසු වෙලා ගියා. දෙව්ලව නින්දෙන් පිවිදිය වගේ තවතිසා දෙව්ලවින් ආපු දිවිය රතේ දිවිය සුරූපයෙන් පහළ වුණා දෙවි කෙනෙක් හැටියට. කය තියෙනවා මළුවේ හුස්ම ගිය මෘත ශරීරේ. හැබැයි දුටුගැම රජතුමා දිවිය සුරූපෙන් ඒ මොහොතෙම අර දිවිය රතේ පහළ වෙලා. අපේ ඉතිහාස පොත්තොර සඳහන් වෙනවා දුටු ගැමුණු දෙවියන් දෙවිය සුරූපෙන් පෙනී හිටිය කියලා අහසේ. පෙනීඉඳලා සද්ධාතිස්ස රජතුමාට කියනවා මලනුවනී මම කරපු පින්කංවල විපාක බලව. නුබත් අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් සිදු කරමින් ශාසනික දියුණුව වෙනුවෙන් කටයුතු කරන්න. මේ පූජනීය මහා සංගරත්නය උපදෙස් පිළි අරගෙන කටයුතු කරලා නුබත් දෙව්ලොවටම තුසිත දෙව්ලොවටම එන්න කියලා මහා සෑය ප්‍රදක්ෂිනා කරමින් වන්දනා කරලා දුටුගැමුණු රජතුමා නොපෙනී ගියා කියල සඳහන් වෙන. එතකොට ඔය අපේ ඉතිහාසෙ දුටුගැමු රජ්ජුරුව ගැන සඳහන් වෙන සිදුවීම. එදකොට ඔය වගේ සිදුවී මේ අපේ ඉතිහාස විතරක් නෙමේ බුදු හාමුදුරුවන්ගේ කාලේ දේශනාවලත් තියෙනවා. සැවැත් නුවර හිටියත් ධම්මික කියලා සිටුවරේ බොහොම දනවත් සිටුවරේ. ඔහු මරණාසන්න වෙච්ච වෙලාවෙත් ඔය වගේම දිවිය රත අහසේ පෙනීඉඳලා අඩ ගැහුව කියන. සිටුතුමායින්න අපේ දිවිය ලෝකට. සිටුතුමායින්න අපි ළඟට අපේ දෙව්ලෝට එන්න කියන. එතකොට ඔය වගේ අනාද පිටික සිටුතුමාටත් දෙවියන් අහස පෙනී හිටිය කියල සඳහන් වෙන. එහෙමනම් අපිට පේනවා පින් කරපු කෙනාට සුගති අරමුණු වෙනවා. කරපු පින් මරණ මංචකයේ සිහිවෙන්න ඕන. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ කරුණු පහක් අපිට පෙන්නල දීලා තියෙනවා ධර්මය. සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා. මෙන්න මේ කරුණු පහ වඩල ඒ කරුණු පහ සිහි කරමින් මා තුළ මේ කරුණු පිහිටා තියෙනවා කියලා මෙනෙහි කරලා සුගතියක් අරමුණු කරලා හිත පිහිටවාගෙන හිත වඩන්න කිය. මොකද පිංහතුනි සෝවානුනත් උපදින්නේ දිවිය ලෝකෙ. සකදාගාමි වුනත් ඊළඟ ජීවිතය දෙව්ලව උපදිනවා. අනාගාමී වෙලා හිටියත් සුද්ධවාස බමල උපදිනවා. රහතන් වහන්සේලා විතරයි මේ ජීවිතය පිරිනිවන් පාන්නේ. තියහෙමනං එවැනි කිසිම මාර්ග පලයක් නැති පෘතජ්ජන කෙනෙක්. ඒ මග පලලාබී දෙවුරු ඉන්න දිවිය තලයක හිත පිහිටව ගන්නවා කියන්නේ පරලොවින් රැකවරණය. සතරාපායට නොවැටී මනුස්ස ජීවිතයේ කල්්‍යයාන මිත්‍රයන් සත්පුරුසයන් ඉන්න තැනක ආරක්ෂිතව හිත පිහිටවාගෙන එතන තාව කාලික සම්පූර්ණ ගැලවීමක් නෙමේ. තාව කාලිකව ඊළඟ ජීවිතයේ කල්්‍යයාන මිත්‍ර සේවනය ඉන්න තැනකට යාගන්න ක්‍රමයක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේවතානුස්සති කියන භාවනාව අපිට පෙන්නල දුන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේම එක පැත්තකින් දේශනා කරනවා මහනෙන ඇසිපිය හෙලන මොහොතක්වත් යලීපදමින් යන සංසාර ගමනක් බුදු කෙනෙක් වරණා කරන්නේ නෑ. එක දේශනාවල තියෙන. ඉපදීම දුකයි කියල දේශනා කරපු බුදුරජාණන් වහන්සේ දෙව්ලව ඉපදුනත් බඹලව ඉපදුනත් ඒකත් දුකක් හැටියටමයි පෙන්ඩුව එක ඇත්ත. හැබැයි ඒ දුක අවබෝධ කර ගැනීම පිණිස යන ගමනේ අපායට වැටිලා දුක අවබෝධ කරගන්න පුළුවන්කමක් නෑ. නිරේට වැටුණු
අයි බණ භාවනා පින්කං කුසල් දහම් නෙමෙයි කරපු යම් පුංචි පිනක් ඇද්ද ඒකත් යටපත් වෙලා අකුසල්ම විපාක දෙන තැනක් අපාය කිය. බැරි වෙලාවත් මරණ මංචකේ තිරිසන් ලෝකෙකට වැටුණොත් කරපු පින් යටපත් වෙනවා අකුසල් මතු වෙලා තිරිසං අපායේ විපා මොකද සතර අපාය කියන්නේ පින විපාක දෙන තැන් නෙමෙයි අකුසල් සමහර පොඩි පින් මතු වෙන වෙලාවල් තියෙනවා දැන් බල්ලෝ හිතන්න සමහර බල්ලෝ ඉන්නවා මනුස්සයන්ට වඩා සැප විඳිනවා වෙනම කාම්වර වෙනම වෛද්‍යවරු බොහෝ සැප සම්පත් යටතේ හොඳ කෑමබීම හෝටලෙන් කෑම ගෙනල්ල බල්ලට කෑම ටික දෙන්නේ පොඩි ලෙඩක් අසනීපයක් වෙච්චකම විශේෂඥ වෛද්‍යවරු ළඟට එක්කයි යනවා සමහරලාවට රෝහල් ගත කරලා ඉහළ සැප සම්පත් ඒ සත්තුන්ට ලැබෙනවා. එතකොට අර තිරිසන් සතා වුණත් සාමාන්‍ය පිනක් දන්දීපු පිනක් ඔහුට බලවත්තේ. නමුත් ධර්මාවබෝධය කරන්න පුළුවන් තැනක් නෙමේ. ඒ නිසා ප්‍රේතලෝකෙත් එහෙමයි මේ පින පව කියන එක යම් මට්ටමකට මතු වෙනවා. සමහර ප්‍රේතයෝ බුදුරජාණන් වහන්සේ පෙන්න්නන ඔවුන්ගේ පින් පව් දෙකම විපාක දෙන තැන් තියෙනවා. ධර්මය සඳහන් වෙනවා විමාන ප්‍රේතයෝ කියලා. සමහරු දවල් කාලේ දෙවිවරු වගේ බොහොම ලස්සන ශරීරයක් තියෙනවා ආහාර පාන පහළ වෙනවා විමානයක් පහලන බොහෝ සැපසේ ඉන්නවා. රාත්‍රී කාලේ අර ශරීරය සම්පූර්ණ වෙනස් වෙනවා. ඇගේ මස් කඩාහෙරන විශාල දුර්ගන්ධයක් හමනවා. සත්තු කර්මාන්රූපියෝ මැවෙන ගිජුලිහිනියෝ සත්තු පන්න ශරීරයට කොටනවා මස් කඩාගෙන කනවා. මේ වගේ ප්‍රේත ආත්ම ගැන පේතවත්වේ සඳහන් වෙනවා. පිම් පව්වල විපාක දවල් කාලෙ පිනක විපාකයක් ගෙවනෝ රාත්‍රී කාලය අකුසලේක විපාකයක් මතුවෙන. ඒ වගේ අයට ධර්මය කියන විමාන ප්‍රේතයෝ කියලා. එතකොට හැබැයි මේ සතරාපායකට වැටුනොත් එක්කො නිරයවේවා තිරිසන් ලෝකයේ වේවා ප්‍රේතාපාය වේවා අසුරාපාය වේවා මාර්ග ඵලයක් ලබාගෙන නිවන කරායන්න පුළුවන් තැනක් නෙමේ. යන්තන් හරි ගැලවෙනවනං මනුස්ස ලෝකෙ ඊටත් වඩා ගැලවෙනවන ධර්මය දියුණු කරගන්න පුළුවන් දෙව්ලව බඹලව ධර්මාවබෝධය කරායන්න පරිසරය තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා මේ පෘථග්ජන ජීවිතයේ භයානක අනතුර සතර අපාය මහගෙදර වගේ මහගෙදරට ඇදෙනවා වගේ අපායට ඇදෙන ජීවිතයක්ම. සතර අපාය මහගෙදර කරගෙන යන මේ සංසාරික සත්වයාට ඒ අපායෙන් තාවකාලිකව හරි ගැලවිලා කල්්‍යාන මිත්‍රයන් ඉන්න සත්පුරුෂයන් ඉන්න තැනකට හිත පිහිටවන්න පුළුවන්න. අන්නේ නිසා දේවතානුස්සති භාවනාව බුදුරජාණන් වහන්සේම බුදුමුවින් දේශනා කරලා තියෙනවා. පිංහතුනේ සාමාන්‍ය ජීවිත අපි දන්න මේ තින වසංගත දිහාහිතන් තරුණ ළමයි මැරෙනවා මැදිවයිසය අය මැරෙනවා වයිසට ගිහිල්ලත් මැරෙන පොඩි දරුවොත් මැරෙනවා දරුව ලැබෙන්නේ නම්මලත් මැරෙන ඔය වසංගතෙන්ම වයසට ගිය අයත් බේරෙන අයත් ඉන්නවා සමහරු හිතනවා යානං ඉතින් ගොඩේන එකක් නෑ කියලා හිතපු අය ඉන්නවා බලපු හම ඇගේ තියෙන ලෙඩ රෝග ඔක්කොම තියෙනවා හැබැයි මේ වසංගතෙත් හැදිලා ඒ ලෙඩෙත් දවස් ගානක් ඉඳලා ආපහු හොඳ වෙලා ගෙදරය එන ඇත්තින්. එතකොට අපේ ජීවිත අපි කාටවත් කවදක් කොත්තන කොයි මොහොතේ සමහරලාට වසංගතින් නොවනත් වෙන ලෙඩකින් මැරෙන්න්නකොළු. අපි දන්නන ඇඟ ඇතුළේ හොඳ කරගන්න බැරි වෙන රෝගයක් තියෙන්න්නත් පුළුවන්. සමහරලාට ලෙඩක් නෑ කියලා හිතාගෙනින්න ඉන්න. ද අපි හිතම අපේ ගෙදර කාට හරි එක ලෙඩෙක් ඉන්නවා දරුවෙක් එක්වා මතාත්ත කවුරල් ලෙඩෙක් ඉන්න. දැන් අනිත් අයි හිතනවානේ ඉතින් කොහොමද මේ හොඳ කරගන්නේ. දැන් පසු තැවි තැවි ඉන්න. ඒ අතර ගෙදර ඉන්න පුතා හිතනවා මට නං එහෙම ලෙඩක් නෑ. ගිහිල්ල බලල වෛද්‍යවරුන්ගේ සම්පූර්ණ අපි හිත මුළු ශරීරෙම පරීක්ෂා කරල බලනවා. වෛද්‍යවරු කියනවා නෑ ඔයාට හොඳ ඔයාගේ ශරීර බොහොම හොඳයි වා නිරෝගී වාට එහෙම ලෙඩක් පේෙන්න්නවත් නෑ බොහොම නිරෝගි කෙනෙ දැම් මෙයා බොහෝම සතුටින් ඇවිල්ලා එයා හිතාගෙන ඉන්නවා මම මට ඒම ලෙඩක්න අපිට එහෙම එහෙම බහින රෝගයක් නෑකල හිතාගෙනන්න සමහරලාවට අර සියලු දෙනාට කලින් හිතාගන්න බැරිවිදියට හොයාගන්න බැරිවිදියට කොන්න හරක් පුපුරල එක්කෝ හදවතේ අමාරුවක් වෙන්න පුළුවන් හිටි ගමන් මිනිස් මැරලා වැටෙන්
සමහර මිනිස්සු මැරුණට පස්සේ හේතුව වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බෑ. මේ හොඳට හිනාවී කතා කර කර ඉන්න අය සමට පාරිදි හම්බෙනවා අයේ අක්කේ කියලා කතා කරලා ගිහින් එන්න විහිලුවකුත් කරලා යනවා. මෙන්න පැයකින් දෙහකින් ආරංචි වෙන අන්න අසවලා නැතිවෙලා අදහාගන්න බෑ. මේ ටික වෙලාවට කලින් මේ මට කතා කරලගේ මනුස්සයන මේ දැන් හොඳට හිටියන කොහොම දෙයා මැරෙන්න්න කියලා හිතන. සමහර මිනිස්සු මැරුණට පස්සේ වෛද්‍යවරුන්ටවත් හොයාගන්න බෑ. මිනිිය කපල බලන වෙන මරණ පරීක්ෂණයක් කරන. සමහර වෙලාවට ඒකෙනුත් හොයාගන්න බෑ. ශරීරෙ කොටස් වෙන මාරගෙන වෙන විද්‍යාගාරවලට යවනු වෙනම පරීක්ෂණ කරලා බලනවා මොකක්ද මේ තිබ්බ ලෙඩේ කිය. ඒමත් බැරි වෙනකොට කොහොමහරි කරලා ඔන්න අපිට මිනිිය වැල්ලුව කිය. කවුරු හරි පස්සේ ආය උසාවියට ඉදිරිපත් වෙලා කියන අපිට මේක ගැන සැකයි පරීක්ෂණයක් කරන්නවා. වල්ලපු මිනි උසාවියෙන් ආපහෝ උසාවි නියෝග මත ගොඩාරගෙන ආයමත් වෛද්‍ය විද්‍යාලවට අවල වෛද්‍ය පරීක්ෂණ කරලා ආයිත් තර ශරීරය කොටස් සරගෙන පරීක්ෂා කරනවා කොහොමද මැරුණේ වසක් විසද්දීලාද මොක වෙන හේතුවත්ද. මේක තමයි ජීවිතයේ ස්වභාවය. අපේ ශරීරය ලෙඩරෝගවලට ගුහාාවක් මේ හිසේ ඉදම් පාදාන්තය දක්වාම පාදාන්තය ඉදම් කේසාන්තය දක්වාම කොටසෙන් කොටස මෙනෙහි කර කර ගියත් කොච්චරනල් ලෙඩ හැදෙන කයක්ද මේ අපි දරාගෙන ඉන්න ලෙඩරෝගවලට ගුහාාවක් මේ. ඒ නිසා හැම වෙලායම හිතන්න ආදීනව සංඥා ලෙඩ හැදෙන කයක් ජරාවට පත්වෙන ශරීරයක් මං මේ දරාගෙන ඉන්නේ. දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත කුණු ශරීරයක්. මේ ශරීරය ඇතුළ දිහා විනිවිද අඩුගානේ ඔබට ඔබේ ශරීරය ඇතුළ වෙනම් බලාගන්න බැරිවුණා. ඔබ දැකලා ඇතිනොය රූපවාහිනයකින් වෛද්‍ය විද්‍යාත්මක පින්තූර පොතකින් හරි මේ ශරීරය කොටස් වල හැටි කෙනෙක්ගේ ජීවිතය අඩුගාන්නේ මරණ පරීක්ෂණයක් කරන තැනක ඉඳලා තියෙනවන. මිනිියක් අපන දෙයක් ඇස් දෙකින් දැකළ බලලා තියෙනවන. වෛද්‍ය විද්‍යාව වගේ ඉගෙන ගත්ත දරුවෙක් නම් සමහරලාවට ඒව උගන්නනකොට හරි දැකළ ඇති. මේ කයේ ඇත්ත දකිනකොට අම්බෝ මෙහෙම කුණු ගොඩක්ද මේ අපි දරාගෙන ඉන්න කියලා හිතෙනවා. මේ ශරීරය ඇතුළ තියෙන කොටස්වල හැටි මේවා පිහිටලා තියෙන හැටි මේවැ ක්‍රියාත්මක වෙන ස්වභාවය ගැන හිතපුහාම මෙහෙම ඉන්න එකත් පුදුමයි. ඒ නිසා කය ගැන යථා ජීවිතය ඇත්ත බලන්න. මේක ලෙඩ වෙන ශරීරයක් ජරාවට පත්වෙන කයක් කුණු වෙලා යන කයක් ඒක නිතර මෙනෙහි කරමින් ධර්මයට අනුකූලව හිතන්න පුරුදුවේ. ඔබ ඒ විදියට මෙනෙහි කරනකොට ඔබේ හිත ධර්මාවබෝධය පැත්තට සකස් වෙනවා. ඒ නිසා නිතර කරුණු පහක් පුරුදු කරන්න සුගතියකාර හිත පිහිටන්නන. මරණ මංචකය අසරණ නොවෙන්නන සද්ධාව. නිතර බුදුගුණ හිතන්න දහම්ගුණ හිතන්න සඟගුණ හිතන්න සද්ධාව පැත්ත බලවත් කරගන්න. ඊළඟට සීලේ ජීවිතය වැරදි තියෙන්න්න පුළුවන් ඕන තරන්න බණහන්න පෙර නොදන්න සමට බණ ඇහුවත් වැරදි හදාගන්න සමහරුන්ට කාලයක් යනවා. මේ බණහනව මේ පවකම් කරනවා. මේ බණහනව ආය දන්නවා මේක වැරදි ආයිත් ඒක කරන. හැබැයි යම් වෙලාවක මං අදයි නම් සියල්ල නිවැරදි කරගෙන හැදෙනවා කියලා මිනිස්සු නිවැරදි වෙනවා. අන්න එතනදි පරණ වැරදි අතහරින්න පුළුවන් තරම් පුංචි වරදය පවා බය දකින්න සීලයේ දියුණු කරගන්න. ඒ තමන් රැකපු යම් ගුණ ධර්මයක් ඇද්ද ඒක සිහිකර කර බලවත් කරන්න. ඊළඟට බණහන්න දවසකට එක බණත් දෙකක් අහන්න කාලයක් යනකොට ලොකූ දහම් දැනුමක් ඇති වෙනවා. ඊළඟට ත්‍යාග සම්පත්තිය තමන් කරපු පින්කම්ම සිහි කරන්න. මං මේ වගේ දන් දුන්න මං මේ වගේ සීලාදී පින්කං කර මං මේ වගේ කටින පින්කං කරගත් මං මේ වගේ අඩුමගානේ තනියෙන් පන්සලක් හදන්න බැරිවේ. හැබැයි ගඩුල් කැටයක් හරි දුන්නන. ශ්‍රමදානකට වැලි ටිකක් හරි පරිත්‍යයක් කර මහා සෑයක් හදන්න බැරිවේ ගඩුලක් හරි මං පෝජ කර. මේ විදියට අපේ ජීවිතය කරගත්ත පින්කන් සිහිකර කර බලවත් කරන්න. ඒ අතර හැම වෙලාම අනිත්‍ය මෙනෙහි කරන්න සබ්බේ සංකාර අනිච්චාති. මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. සබ්බේ සංකාරා දුක්ඛාති මේ සියලු සංස්කාරයන් දුකයි. සබ්බේ ධම්මා අනත්තා මේ සියලු ධර්මයන් අනාත්මයි. ඔන්න ඔය ත්‍රිලක්ෂණය තමයි ජීවිතයේ ධර්මාවබෝධය පිණිස යථාර්ථය අවබෝධය පිණිස නිතර මෙනෙහි කළ යුතු කාරණත් වන.
ඔය කරුණු ටික වඩනවා නම් ඔය තියෙන්නේ සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන ගුණධර්ම. ඔය ගුණධර්ම පහ වැඩුණ කියන්නේ ධර්මාවබෝධී පැත්තට මනස හැදෙනවා. ඒ වගේම සුගතිගාමීව අපායකට නොවැටී සුගතිගාමීව නිවන කරායන මාර්ගයකට ඔබ පිළිපන්න කෙනෙක් බවට පත්වෙනවා. ඒ නිසා ගුණධර්ම පුරුදු කරන්න මරණය ඉදිරී අසරණ නොවෙන කෙනෙක් බවට පත්වේ. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක් වේවා පාරමිතාවක් වේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිස්ම මේ ධර්මානු ශාසනාව උපකාර වේවා වේවා කියල අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද ධර්මශ්‍රවනින් ඔබ රැස්කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා. ඔබේ පවුලේ සුජීවත්වන්න හැම දෙනාටමත් මේ බණඇසූ හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ පිහිට රැකවරන්න ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද මේ ධර්ම දේශනාවේ පින්බරදායකත්වය දරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජානිකා විජේ සිරිවර්ධන මහත්මිය විසින් එතුමේගේ අරමුණ තමයි ඉන්ද්‍රාණ විජේ සිරිවර්ධන මෑණියන්ගේ ජූනි මස 27 වෙනි දිනට ඒ දෙන 81 වෙනි ජන්මදිනය නිමිති කරගෙන ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියන ආශිර්වාදයක් පවතිනා වූ රෝගාබාධ සියල්ල සුවපත් වෙලා නිදුක් නිරෝගී භාවයේ තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයක් ඒ වගේම ජානිකා දියනිය කෝසල බෑණනුවන් සජිනි මිනිබිරි ඇතුළු පවුලි හැම දෙනාටම තුන්රුවන්ගේ ආශිර්වාදය නිදුක් නීරෝගී සම්පත්තියම ලැබේවා කියන ප්‍රාර්ථනයක් වසර 12කට පෙර මිය පරලව යන්නට ඉදුණු ජානිකා මහත්මියගේ පියාණන් වූ ඉන්ද්‍රාණි මහත්මියගේ ස්වාමිපුරුෂයා වූ ජයන්ත විජේ සිරිවර්ධන මහත්මයාට පරලොව ජීවිතයේ සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා පින් අනුමෝදන් කිරීමත් ඒ වගේ මිය පරලොවගිය සියලූම ඥාතීනු සාධකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනයේ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ජානිකා විජේ සිරිවර්ධන මහත්මිය එතුමියගේ මෑණියන් ඇතුළු පවුලේ හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් බණ ඇසූ හැම දෙනාමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ හැම දෙනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.